අයිබෝන් සුබෝදෑසනක් ඔබට. උදා වී තිබෙන්නේ අගෝස්තු මාසේ 27 වෙනි සිකුරාදාව. අපි වෙනද වගේම හැම උදෑසනකම වගේම අදත් නෙස්ටමෝල් සමගින් හොඳ සූදානමකින් වැඩසටහන ආරම්භ කරන්නටයි යන්නේ. ඔබේ ධනාත්මක සිතුවිලි තුළින් තව කෙනෙකුගේ ජීවිතයක් බලගැන්වීමට නෙස්ටමෝල් ෆස්ට් කප් සිතුවිලි වැඩසටහන සමගින් එක්වන ඔබට දැන් හැකියාව තියෙනවා. ඔබේ සිතුවිල්ල හොඳම සිතුවිලි අතරට පැමිණියොත් ඔබට නෙස්ටමෝල් වෙතින් වටිනා තෑගි දිනා ගන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර සඳහා නෙස්ටමෝල් Facebook පිටුව වෙත පිවිසෙන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් බලමු අද දවසේ ජයග්‍රාහී සිතුවිල්ල කුමක්ද කියලා. අභියෝග අපට දැනුනේ අපේ ගමන අවහිර කරන සතුරෙකු ලෙසිනි. එනමුත් එම අභියෝග ජය ගැනීමෙන් අප සිටින තැනින් පියවරක් ඉදිරියට යනවාමයි. එනම් අභියෝග යනු හතුරෙකු නොව කල්යාණ මිතුරෙකි. මේ සිතුවිල්ල නෙස්ටමෝල් ෆස්ට් කප් සිතුවිලි සඳහා යොමු කර ඇත්තේ සමන්ත කිත්සිරි ප්‍රනාන්දු. ඔහුට සුබ පතමින් ඔබටත් ඇරයුම් කරමින් මෙවැනි සිතුවිලි එකාසු කරන්නට අපි බලමු පුවත් වාර්තා වෙත අවධානය යොමු කරලා මොනවාද අද විශේෂ වශයෙන් සටහන් වෙන්නේ කියලා. යනුව අද බොහෝ තැන්වල දකින්නට පුළුවන්කම තිබෙන්නේ හොරපාරෙන් එන්නත් විදපු සිද්ධිය පිළිබඳව. ඒ ගැන විවිධාකාරයේ වාර්තා මුණ ගැසෙනකොට අපට අද ඒ අතරේ මේ දිනමින වාර්තා කරන ප්‍රධාන සිරස්තලය රට අගුළු දැම්මත් කොටස් වෙළඳපළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි. ඊයේ මිල දර්ශකය 8926.71ක් විදිහට වාර්තා කරනවා අද දිනමින පුවත්පත. රට අගුළු දැම්මත් කොටස් වෙළඳපළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීම පිළිබඳව. ඒ වගේම ජූලි මාසයේ ඉහළම අපනයන ආදායම ලැබූ බවත් පසුගිය දිනවල පුවත් වාර්තා තුල දැක්වුණා. මේ කොටස් වෙළඳපළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරනවා වගේම උද්ධමනයේ ඉහළම තැනකටත් රට පත්ව ඇති බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ වාර්තා අතර නොතිබුණාට. ඒ සමගම අප මෙන්න මේ කාරණාවට අවධානය යොමු කරනවා අරුණ ප්‍රධාන සිරස්තලය වෙත. ගිය සතියේත් ආසාදිතයන් 40%කින් වැඩි වෙලා. තව සති 3ක් රට වහන්න WHO ශ්‍රී ලංකා කාර්යාලය සෞඛ්‍ය ඇමතිට කියයි කියලයි වාර්තා කරන්නේ. ඔවුන්ගේ නිර්දේශය තව සති 3ක්වත් රට මෙලෙස වසා තබන්නට කියලා යම් පැහැදිලි ප්‍රතිඵලයක් ලබා ගන්නට නම් ගිය සතියේ ආසාදිතයෝ සංඛ්‍යාව 40%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා කරනවා. වැඩි දුරකට යන්න ඕනේ නැහැ. ඊයේ දවසේ මරණ සංඛ්‍යාවේ වාර්තාව දෛනික මරණ වාර්තාව 200 ඉක්මවන තත්ත්වයක් අපිට දකින්නට පුළුවන්කම ලැබුණා. 209ක් විදිහට සමස්ත සංඛ්‍යාව වාර්තා වුණා. ඒ තාම සුවිශේෂ තත්ත්වයක්. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව රටේ 8157 දක්වා 8000 ඉක්මවන සංඛ්‍යාවක් මේ වන විට මේ කොවිඩ් මාරයා අපේ රටේ ජනතාවගෙන් බිලිගෙන තිබෙනවා. ඒ තාම අවධානය යොමු කළ යුතු කරුණක්. ඒ වගේම තමයි ආසාදිත සංඛ්‍යාව, සුවය ලැබූ සංඛ්‍යාව ආදිය පිළිබඳව අද පුවත් වාර්තා මෙලෙස පළ කරනවා. මම මේ උපුට ගන්න අරුණ පුවත්පතින් ආසාදිත ගණන 4602ක්, සමස්ත ආසාදිත ගණන 4,12,370ක්. ඒ වගේම මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 3,51,069ක්. අවසාන වාර්තාවේ සුවය ලැබූ සංඛ්‍යාව 2139ක් විදියට වාර්තා අතර මේ ගණන් මිනුම් වශයෙන් අපට දක්නට ලැබෙනවා. අප මේ පුවත් වාර්තා ඉදිරිපත් කරද්දී සාමාන්‍යයෙන් දෛනිකව වැඩි අවධානයක් මේ ඉලක්කම් වෙත ලබා නොදෙන දිනපතා ප්‍රවෘත්ති තුලින් නිරන්තරව ඔබට මේ ගණන් මිනුම් වාර්තා ලැබෙන නිසා, නමුත් මේවා හැම විටම මතකයේ රඳවාගෙන අවධානය තබාගෙන අපේ රටේ සහෝදර ජනතාව මෙපමණ පිරිසක් රෝගීන් වෙලා ඉන්නවා. ඒ වගේම මිය ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා අප ප්‍රවේශම් විය යුතුයි කියන කාරණාව හැම විටම අවධාරණය කරන්නට, ඒ වගේම රෝගී වූ සංඛ්‍යාව රෝගී වූ පිරිසට අප හැම විටම ප්‍රාර්ථනා කරන්නේ ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා අපේ රටේ ආදරණීය සහෝදර ජනතාවට. ඒ වගේම හැම විටම මාධ්‍යයක් ලෙස අප සමග රැඳුණු පිරිස අනිවාර්යයෙන්ම මේ 8157 අතර ඉන්නවා. අප මේ කියු වාර්තා ඇසූ පිරිස මේ 8157 ඇතුළත ඉන්නවා. මේ මියගිය සෑම දෙනා වෙනුවෙන් මේ පවුල්වල සෑම දෙනාටම අපගේ කනගාටුව මේ මොහොතේ පළ කරනවා. කොවිඩ් මාරයා අපට ඇසට නොපෙනෙන මේ සතුරාගෙන් අප ප්‍රවේශම් විය යුතුයි කියන පණිවිඩය මං හිතන්නේ දෙන්නට ඔබ තරම් ඒ පිළිබඳව රටේ අනෙකුත් ජනතාවට කියන්නට ඔබ තරම් හොඳින් දැනෙන හැඟෙන කෙනෙක් තවත් නැතුව ඇති. ඒ වේදනාව දන්නේ ඔබයි. ඒ අපට වැටහෙනවා. අප ඉදිරියට ගමන් කරමු අනෙකුත් පුවත් වාර්තා සමග.
ඒ අතරේ මේ වන විට එන්නත්කරණය පිළිබඳව එම පුවත්පතම ඒ කියන්නේ අරුණ පුවත්පතම වාර්තාවක් දක්වා තිබෙනවා එන්නත්කරණය 50%ට වැඩි දිස්ත්‍රික් 7ක ප්‍රතිශත දක්වමින් ඒ කියන්නේ දිස්ත්‍රික් 7ක මේ වන විට 50යි සීමාව ඉක්මවා එන්නත්කරණය ලබා දීලා තිබෙනවා මාතලේ 98.97ක් කළුතර 77.95 ගම්පහ 71.62යි මන්නාරම 67.8යි කොළඹ 60.6යි හම්බන්තොට 57.04යි මහනුවර 54.95ක් විදියටයි වාර්තා කරන්නේ. ඒ අනුව ප්‍රතිශතාත්මකව වැඩිම අගයක් අපට දකින්නට ලැබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ සිට 98.97කට එන්නත්කරණය සිදු කරලා තිබෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අතරේ අපි අර වැඩිපුර පුවත්පත් ප්‍රථම පුවත් විදිහට අවධානය යොමු කරලා තිබෙන කාරණා වෙත අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඇසුරෙන් ගත්තොත් අමාත්‍යංශයෙන් අවසරගෙන නැහැ දොස්තර තාත්තාගෙන් අවුරුදු 12 දුවට මුලින්ම එන්නත. වයස අවුරුදු 12ක දැරියකට සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු අනුමැතියකින් තොරව කොවිඩ් මාර්ධන එන්නත ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් කරන මධ්‍යස්ථානයේ බාර වෛද්‍යවරයා සහ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාරකකයට වහා ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇව් බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය උපුටා දක්වමින් අද ලංකාදීප මෙලෙස වාර්තාවක් ගෙන එනවා. එම කාරණාව බොහෝ පුවත්පත්වල මෙලෙස අද පළ වෙද්දී මව්බිම ඒ ගැන වාර්තා කරන්නේ හලාවත කොක්කාවිල පාසලේදී දරුවන්ට හොර පාරෙන් කොවිඩ් එන්නත් ගම්බැසියන් පොලිමේ සිටියේදී පිට පළාත් වලින් පැමිණි අයටත් එන්නත දීලා වෛද්‍යවරයෙකුට හා පෞල් සෞඛ්‍ය සේවිකාවකට මාරුවීම ආක්‍රමිකතා කිහිපයයි. එක පැත්තකින් මේ මව්බිම සිරස්තලයේම අපට දකින්නට ලැබෙනවා වැටෙන්ග්‍රින්ගල දරුවෝ මේ එන්නත විද ගන්නට යොමු කළ ආකාරය. පොලිස් නිලධාරියෙකුත් බලා සිටිනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට දරුවන්ට එන්නත විදීමට සූදානමින් පොලිමේ සිටි ආකාරය අසුන් ගන්වලා අපට දකින්නට පුළුවන් මේ වාර්තාවේ. ඊළඟට දිවයින පුවත්පතේ තියෙනවා පුත්තලමේ ෆයිසර් විද ගන්න පිටින් ඇවිත් වෛද්‍යවරයාට හා පෞල් සෞඛ්‍ය සේවිකාවකට මාරුවක් කියලා සඳහන් වෙනවා. මෙතන අපිට පේන කාරණා කීපයක් තිබෙනවා. එකක් මේ සිද්ධිය පිළිබඳව ගත්තාම පිට පළාත් වලින් ඇවිල්ලා අදාළ ප්‍රදේශීය ජනතාවට දිය යුතු ප්‍රමුඛත්වය අහිමි කිරීම අහිමි වීම එක පැත්තකින් අපිට මතකයි ගාල්ලේ වෙච්ච සිද්ධිය පහුගිය කාලේ. ඊළඟට ගත්තට පස්සේ මෙතන මේ දරුවන්ට එන්නත්කරණය කිරීම. තාම පාසල් යන දරුවන්ට එන්නත්කරණය මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. යම් සූදානමක් තිබුණට ඒ පිළිබඳව ඊළඟට අපට බොහොම පැහැදිලිව පේනවා මේ දිවයින වාර්තාවත් එක්ක දීලා තියෙන ෆයිසර් එන්නත නිසා වැඩි උනන්දුවක් ඇති වෙන්නට ඇති කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. මොකද එහෙම ප්‍රවණතාවයක් රටේ තිබෙන නිසා. නමුත් නිරන්තරව සෞඛ්‍යාංශ අවධාරණය කරන්නේ කොයි එන්නතත් හොඳ එන්නතක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුමැතිය මත තමයි මේ සියලු එන්නත් අපේ රටේ දැනට ජනතාවට එන්නත්කරණය කරන එන්නත් වර්ග 5ම ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මතයි අනුමැතිය මතයි. ඒ නිසා මේ තමන්ට ලැබෙන එන්නත ලබා ගන්න තමන්ගේ ප්‍රදේශයේදී එන්නත ලබා ගන්න කියන කාරණාව විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. හොරපාරෙන් වැටපැනලා ගිහිල්ලා එන්නත ලබාගෙන පසුව අමාරුවේ වැටෙනවට වඩා එය හොඳයි. එන්නත ලබා ගැනීමට තිබෙන උනන්දුව අපි අගයන්නට ඕනේ. මොකද අපේ රටේ මේ අප ගණන් මෙනුම් ඇතුව ඉදිරිපත් කරපු සංඛ්‍යා දත්තවල වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමයි වැඩි දිනෙක මිය ගොස් තිබෙන්නේ. සැලකිය යුතු සංඛ්‍යාවක්. එහෙම ගත්තාම එන්නත විද ගන්නට පසුබට වීම මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයක්. ඒ නිසා එන්නත විද ගැනීම සඳහා තිබෙන උනන්දු අගය කළ යුතු. නමුත් මෙවැනි ආකාරයෙන් එන්නත් විදීමට යොමු වීම සහ එන්නත්කරණය කිරීම වගකිව යුතු නිලධාරීන් අතින් සිදුවීම කිසි ලෙසකවත් අනුමත නොකරන බව සහ මේ කිසිවක් මාධ්‍යයට වසන් කළ නොහැකි බව අප විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. ඒ නිසා මේව හොරපාරෙන් කරන්න ඉස්සර වගේ දැන් බෑ. කොහෙන් හරි මේවා එළියට එනවා. ඊළඟට අපි තවත් විවිධ වූ කාරණා අපි දකිනවා. අද මහාචාර්ය නීලිකා මාලවිගේ උපුටා දක්වමින් ලංකාදීපයේ ගෙනෙන සුවිශේෂ සටහනකුත් අපි දකිනවා. එන්නත ගත්තොත් මරණ පහලට
ඇය මේ ක්ෂේත්‍රයේ පිළිගත් ඒ වගේම බොහොම අත්දැකීම් ඇති ජනතාව තුළ බොහෝ විශ්වාසය තහවුරු කළ ඉහළ පෙළේ මහාචාර්යවරියක් ඒ වගේම විද්වත් චරිතයක් ඇය කියන කාරණා ඒ වගේම අපි දකිනවා ආචාර්ය චන්දිම ජීවන්දර වැනි අය ඒ වගේම සෞඛ්‍ය සේවයේ වැනි ඉහළ තනතුරු නිලධාරීන් ඉන්නවා මේ පිළිබඳව බොහොම හොඳ හැදෑරීම් කරන ඒ අය කියන කාරණා වලට හැම විටම අනුගත වීම ඉතාමත්ම වැදගත් සහ ඒවා පිළිපැදීම පිළිගැනීම එන්නත් ගත්තොත් මරණ පහලට කියලා තමයි ඇය ප්‍රකාශ කරන්නේ. නිසා එන්නතේ වැදගත්කම තමයි මේ තුල පේන්නේ. නමුත් එන්නත ගත්තා කියලා කියන්නේ කොවිඩ් ආසාදනය නොවෙනවා කියන එකවත් කිසිසේත්ම මිය යන්නේ නැහැ කියන එකවත් නොවේ කියන කාරණාවත් අවබෝධ කරගෙන කටයුතු කිරීමත් වැදගත්. අපි අලිත් පුවත් වාර්තා වෙත අවධානය යොමු කරමු. ඒ අතර අපට මුණ ගැසෙනවා අද දිවයින පුවත්පතේ. දැන් අපි කලින් මේ එන්නත් කරණය ගැන සඳහන් කරද්දී ඉදිරිපත් කරන්නට උනා හොරපාරෙන් එන්නත් ලබා දීම පිළිබඳව කාරණා. එහෙම කරන්න වෙන්නේත් මේ පිළිබඳව තියෙන උනන්දුවේ ඉහළ යාමත් එක්ක කියන එක විශේෂයෙන් අප සඳහන් කළා. නොවැම්බර් වලට පෙර 18ට වැඩි සැමට එන්නත ලබා දෙනවා කියලා ඇමති කෙහෙලිය කරන ප්‍රකාශයක් සෞඛ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශයක් අද දිවයින පුවත්පත මුල් පිටුවේම වාර්තා කරනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉන් පස්සේ පාසල් දරුවන්ටත් එන්නත් කරණය පිළිබඳව අවධානය යොමු කරන බව තමයි රජය මේ වන විට ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ සමග අපි තවදුරටත් දකිනවා දිවයින පුවත්පතේම කොළඹ ජාතික රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් කිරීම පාලනය කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය ලේකම් වෛද්‍ය කමල් පෙරේරා උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක්. මොකද මේ වන විට කොළඹ ජාතික රෝහලේ එවැනි දැඩි තදබදකාරී තත්ත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ. දැඩි සත්කාරවල ඊළඟට සාමාන්‍ය වාට්ටු වැඩි කරන්නට වෙලා තිබෙනවා කොවිඩ් ආසාදිතයන්ගේ. ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩල ආසාදිත වීම ඉහළ ගිහිල්ලා තිබෙනවා. මෙවැනි පසුබිමක් තමයි කොළඹ ජාතික රෝහලේ අපට මේ වන විට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට අපි අද දකිනවා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කර තිබෙන ප්‍රකාශ වෙත අවධානය යොමු කරලා තිබෙනවා. පුවත්පත් වැහුවාට වඩා ඇරියාම හානි වැඩි. තව සතියක් දෙකක්වත් රටම වසා දමන්න. ලංකාදීප පුවත්පතේ එතුමා කළ ප්‍රකාශය පිළිබඳව එලෙස පළවෙනි දිවයිනේ තියෙනවා රනිල් ඉල්ලයි තව සති දෙකක් රට වහන්න. තවත් පුවත්පතක අපි දැක්ක ඔහු කළ ප්‍රකාශයක් සඳහන් වෙලා තිබුණා. මේ තියෙන අරුණ පුවත්පතේ රට ඇරීමෙන් ආර්ථිකයට වන හානිය වැඩි කියලා රනිල් වික්‍රමසිංහ මහතා උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක් තමයි එලෙස දකින්නට ලැබෙන්නේ. ඒ අතරේ අපි තවදුරටත් දකිනවා බලපත් නැති වී ගබඩා 10ක් ඊයේත් වැටලීම පිළිබඳව අරුණ පුවත්පත කර තිබෙන වාර්තාවක්. බියර් හදන්න වෙන් කළ වී හාල් කිලෝ ලක්ෂ 40කුත් ඒ අතර තිබෙනවා කියලා තමයි අරුණ මේ ගැන වාර්තා කරන්නේ. දිනමින පුවත්පතේ තිබෙනවා දින 10 ඇඳිරියෙන් කෝටි 500ක සුරාබදු අහිමිවීමක් පිළිබඳව වාර්තා කළ දින 10ක් පුරා සුරාසල් වසා තැබීමත් එක්ක වෙන හොඳ වගේම නරක පැතිත් තිබෙනවා. රාජ්‍ය ආදායම පැත්තෙන් වෙන අයහපත් බලපෑම පිළිබඳව මෙලෙස වාර්තා කරනවා. රාජ්‍යයට රුපියල් කෝටි 500ක ආදායමක් අහිමි වන බව සුරාබදු දෙපාර්තමේන්තුව ගණන් බලා තිබේ කියලයි සඳහන් වෙන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් ක්‍රියාකලාපත් එක්ක පසුගිය කාලේ සාමාන්‍ය තත්ත්වයේ තිබිලත් අහිමි වෙච්ච සුරාබදු ආදායමත් බොහොම බරපතලයි කියන එක සඳහන් කරන්නට ඕනේ. බියර් සත්ව ආහාර හදන්න රැස් කළ හාල් කිලෝ ලක්ෂ 3.5කට මුද්‍රා තැබීම පිළිබඳව දිනමිනත් වාර්තා කරන අපි අරුණ පුවත්පතේනුත් මේ ආකාරයේ වාර්තාවක් ඔපුට ගත්තා. නීති විරෝධී ගබඩාවල වී කිලෝ ලක්ෂ 15කට සීල් තැබීම පිළිබඳවත් මෙලෙස දිනමින අද වාර්තා කරනවා. ඊළඟට අපි තවත් වාර්තා කීපයකට යොමුමු. දිනමින පුවත්පතේම තියෙනවා යහපාලන නායකයන්ගේ කාලකන්ණී ආකල්ප නිසා බැඳුම් කර හොරකමත් පාස්කුදා ප්‍රහාරත් සිදු වුණා කියලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කර තිබෙන ප්‍රකාශය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. යහපාලන නායකයන්ගේ කාලකන්ණී ආකල්ප නිසා බැඳුම් කර හොරකමයි පාස්කු ප්‍රහාරයයි වුණා. ඒ නායකයෝ දෙන්නාගේම මේ ආකල්ප සහ අලස ප්‍රතිපත්ති නිසා මේ තත්ත්වය ඇති වුණා කියලා තමයි සරත් ෆොන්සේකා මහතා විග්‍රහ කොට තිබෙන්නේ. පාස්කුදා ප්‍රහාර ගැන අන්තර්ජාලයේ පළ වූ තොරතුරු පිළිබඳව අහස් සොයන්න දේශප්‍රේමී ඒජාපයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වීම පිළිබඳවත් අපට අද දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ දින 10ක
නිරෝධාන ඇඳෙන නීතිය නිසා වන තවත් පාඩුවක් දින 10ට ළංගමට කෝටි 80ක් අහිමි කියලා අද දිනමින වාර්තා කරනවා. දුම්රියට ළංගමට මේ සුරාබදු ආදායම් මේ ආදී මේ කීපයක් පමණයි එකතු කරලා බැලුවොත් මේ දින 10 සමස්ත පාඩුව පිළිබඳව අපට යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඒ පාඩුවලට වඩා සෞඛ්‍ය සම්බන්ධව විශේෂඥවරු බොහෝ පාර්ශව කියන්නේ ඒ පාඩුවට වඩා අනාගතයේ සිදුවිය හැකි හානිය ප්‍රබලයි. ඒ නිසා තවදුරටත් කෙටි කාලයක් හෝ රට වසා තැබීමට කටයුතු කරන්නේ නම් වඩා යහපත් කියලායි කියන්නේ. අතරේ රාජ්‍යයට සම්බන්ධ ඇතැම් මැති ඇමතිවරු මේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු රට යලි ඉක්මනින් විවෘත කිරීම සඳහා සහාය දක්වන ආකාරයේ ප්‍රකාශ කරනවාත් අපට දකින්න ලැබෙනවා. කොවිඩ් තත්ත්වය තරම් බරපතල තත්ත්වයක් නෙවෙයි. ලෝකයේ අනෙකුත් රටවල් එක ගත්තාම මරණානුපාතිකය අපේ අඩුයි. මැරෙන්නේ බොහොම සුළු පිරිසක්. අනෙකුත් රෝගවලින් මේ යන පිරිස ලෝකයේත් වැඩි අපේ රටේත් වැඩි. මේ ආදී ප්‍රකාශ ඇතමුන් කරනවා අපට ආසන්නට දකින්නට ලැබෙනවා. මේ බිය විය යුතු තත්ත්වයක් නොවන බවට සෞඛ්‍යයෙන් පවා කියන්නේ බියවනවාට වඩා මේ පිළිබඳ වගකීම් සහගත වීම, ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම, සැලකිලිමත් වීම වඩාත් වැදගත් වෙනවා කියන එක. ඒ නිසා මෙවැනි ප්‍රකාශ තුල පවා ඇතැම් වෙලාවට ජනතාව ඒ පිළිබඳව දක්වන උනන්දුව අඩුවීමට බලපෑවොත් එහෙම එයත් රටට අහිතකර ලෙස ඉදිරි කාලයේදී බලපාන්නට පුළුවන්. ඊළඟට අපි ලංකාදීපයේ මෙන්න මේ කාරණාවට අවධානය දෙමු. ගෙවල් වල ඔක්සිජන් ගොඩ ගහ ගන්න එපා. හිතුමතේ ඔක්සිජන් දීම අන්තිම භයානකයි. ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය රෝහල අධ්‍යක්ෂතුමා උපුටා දක්වමින් අද ලංකාදීපය මෙලෙස වාර්තා කරනවා. දැනට තොරතුරු වාර්තා වෙනවා. ඇතැම් අය ඉහළ මිල ගණන් ගෙවලා මේ ඔක්සිජන් සිලින්ඩර් ගෙවල් වලට අරගෙන යන්න කටයුතු කරනවා කියලා. නමුත් සාමාන්‍යයෙන් ඔබට මට මේ පිළිබඳව මේ රෝගියෙකුට ඔක්සිජන් ලබා දීම පිළිබඳව දැනුමක් තිබෙනවාද? අත්දැකීමක් අවබෝධයක් තිබෙනවාද? එය ගැටලු සහගත ඒ නිසා තමයි මෙලෙස ළමා රෝහලේ අධ්‍යක්ෂතුමා සඳහන් කරන්නේ. එයා අනුවන ක්‍රියාවක් කෙනෙක් තවමත් අපේ රටේ එවැනි තත්ත්වයක් උද්ගත වෙලා නැහැ. අප ඉන්දියාවේ වෙනි තත්ත්වයන් දැක තිබෙනවා. එවැනි තත්ත්වයකට ආනෝදී මේ රට රැක ගැනීම සඳහා තමයි මෙවැනි සුව විරුවන් දැඩි පරිශ්‍රමයක් දරමින් කටයුතු කරමින් ඉන්නේ. ඒ අතර ඇතැම් පෞද්ගලික රෝහල් වල අධික මිල ගණන් වලින් යුතු එන්නත් සහ ඇතැම් ඖෂධ පිටින් ගන්නා ලෙස මේ රෝගීන්ගේ ඥාතීන්ට ලබා දීම පිළිබඳවත් තොරතුරු වාර්තා වන බව කියවෙනවා. ඒවා ඉතා ඉහළ මිල ගණන් වලට අලෙවි වන කළු කඩ ජාවාර මුකුත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවටත් යම් යම් චෝදනා නැගෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුළ බොරදියේ මාළුබාන ක්‍රියා නොකර සිටීම මිනිස්කමට කරන මං හිතන්නේ මහඟු මෙහෙවරක්. එම සුදු කිරීම මිනිස්කමට නිගාවක් කියන එකත් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඩෙල්ටා හැදුනොත් රෝග ලක්ෂණ නැතිවම හෘදයාබාධ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ උපුටා දක්වමින් අද ලංකාදීපයේ ගෙනෙන වාර්තාවක් තමයි එලෙස අපට මුණ ගැසෙන්නේ. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වුණොත් ඉන් මරණයට පත් වෙන්නට පුළුවන් කියන එක හෘදයාබාධ තත්ත්වයන් උත්සන්න වීම නිසා. ඊළඟට අපි දකිනවා ලංකාදීපයේ තියෙන පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3000ක් මාතරින් ඇල්ලීමක් පිළිබඳව වාර්තා. එළවලු මිල අහස උසට අලපරිප්පු සීනිත් ගිනි ගණන් කියලා අද ලංකාදීපයේ වාර්තාවක් අපට දකින්නට පුළුවන්. දිවයින පුවත්පතේ දැක්වෙනවා සතියකදී සීනි කිලෝ රුපියල් 50කින් වැඩි වෙලා. විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනාවක් ආණ්ඩුවට කරන නිවේදනයක් මෙලෙස අද අපට මුණ ගැසෙනවා. ඉන්පස්සේ අපි මව්බිම පුවත්පතට ගමන් කරමු. මව්බිම පුවත්පතේ අප මෙතෙක් උපුටාගත්තු වාර්තා බොහොමයක් දකින්නට පුළුවන්. ඊට අමතරව පිටස්තර පුද්ගලයෙකු විසින් රිෂාඩ්ගේ බිරියට දෙන්නගෙන මත්පෙති තහනම් කරයි කියලා වාර්තාවක් අද මව්බිම පුවත්පතේ අපට තවදුරටත් මුණ ගැසෙනවා. ඊළඟට අපි දකිනවා ලංකාදීප පුවත්පතේ තියෙන මේ වාර්තාවත් රට ආපසු වහන එකක් නෑ සෞඛ්‍ය ඇමතිවරයා කර තිබෙන ප්‍රකාශයක්. නමුත් ඒ පිළිබඳව නිශ්චිත තීන්දුවක් අද දවසේ රැස්වන කොවිඩ් කමිටුව ගනු ඇතයි කියලා විශ්වාසය පළ කෙරෙනවා. ඉන්පස්සේ අපි අද මෙන්න මේ කාරණා පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. ප්ලේන්ටි කිරිතේ මිලත් ඉහළ යන ලකුණු කියලා අරුණ පුවත්පතේ අද වාර්තාවක දැක්වෙනවා. රුපියල් 2000 නොලැබුණු අයට අභියාචනයේට ඉඩකඩ කියලත් වාර්තාවක් අරුණේ අපට දකින්නට පුළුවන්. මැතිසභේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායක අසංක නවරත්න ඉවතට ප්‍රමිත බණ්ඩාරට එතැන දිනමින පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයත් එයයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා. එතුමා අතින් පත්වීමේ ලිපිය ලබා ගන්න ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. වෘත්තීය සමිති මේ අතර කරන ඉල්ලීමක් කරුණේ දැක්වෙනවා. කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක්වත් කරන්න දිනකට PCR පරීක්ෂණ ලක්ෂයක්වත් කරොත් සැබෑ තත්ත්වය මේ රටේ සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව හඳුනා ගැනීමට හැකියවි කියලයි ඔවුන් කියන්නේ. කොළඹ වෙළඳ සංගමයක පිරිසක් එන්නත් කාඩ්පත් හොරට මුද්‍රණය කර රුපියල් 15000කට විකිණීම පිළිබඳව කාරණාවකුත් අද අරුණ පුවත්පතේ දකින්නට පුළුවන්කම තිබෙනවා. අපේ රටේ මෙවැනි අක්‍රමිකතා කීපයක්ම දැන් වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම අනිකුත් රටවල වත් තත්ත්වය ගත්තොත් මේ ඉන්දියාවේ හොරට එන්නත් පවා ගහන තත්ත්වයක් දකින්නට පුළුවන්කම තිබෙනවා කියලායි කියන්නේ. නිෂ්පාදනය කරනවා කියලා මේ හොරට එන්නත් නිෂ්පාදනයක් ඒ තාම අහිතකර තත්ත්වයක් ජනතාවගේ පැත්තෙන් මේවත් ඊටාම අහිතකර තත්ත්වයන්. ඊළඟට කොවිඩ් ප්‍රභේද ගැන හොයපු තවත් වාර්තාවක් අද එළි දැක්වෙනවා කියලත් අරුණ වාර්තා කරද්දී අවසාන වශයෙන් අපි කාබුල් නුවරට යමු. ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපොළ හමිඩ් කාර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිපිරීම් දෙකක් පිළිබඳව වාර්තා වෙනවා. මේන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඇමරිකානුවන් ඒ වගේම ඇෆ්ගනිස්තාන වැසියන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒකම බටහිර රටවල් කීපයක්ම නිවේදනය කර තිබුණා IS ත්‍රස්ත ප්‍රහාරයක් මේ කාබුල් ගුවන්තොටුපළට එල්ලවීමේ අවධානමක් පවතින බව. ඒ අනුවම එය ක්‍රියාත්මක වීමක් බොහෝ දෙනා දැඩි විමසිල්ලට ලක් කරන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. පිපිරීම් පමණක් නොවේ වෙඩි තැබීමුත් සිදු වෙලා 13ක් මරුට කියලා තමයි අරුණ වාර්තා කරන්නේ. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තුළ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මියගොස් සහ තුවාල ලබා ඇති බවට තොරතුරු මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා. යනුව ඇෆ්ගනිස්තානයේ අරාජක තත්ත්වයකට ක්‍රමානුකූලව ගමන් කරන ආකාරයක් දක්නට ලැබෙනවා. මේ 31 දක්වා පමණයි ඇමරිකානු බටහිරට ඔවුන් රැඳී සිටීමට අවසරය ලබා දී තිබෙන්නේ. තලේබාන්වරු ඉන් එහාට තත්ත්වය කුමක් වේවිද? ජාත්‍යන්තරයේ අවධානය ඇෆ්ගනිස්තානයේ වෙත යොමු වෙලායි තිබෙන්නේ. අපි ලාංකිකයොත් අපේ ඉන්නවා ඇෆ්ගනිස්තානය තුළ ඇතැම් අය කැමැත්තෙන්ම තලිබාන් පාලනයක් යටතේ රැඳී සිටීමට කැමැත්තෙන්ම ඉන්නා බවක් දැක්වෙනවා. ඇතැම් අය මෙරටට ඒමට බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා. ඒ අයව මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් කියවෙනවා. අපි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව දවසේ පිළිසඳර සමග යාළි මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.